සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ස්වල්ප වූ ප්‍රමාණයක් නමුත් ලෝක සත්වයාට බොහෝම අනුකම්පාවෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් සද්ධර්ම දානමය කුසල කර්මය මුදුන්පත් කර ගැනීම සඳහායි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. පින්වතුනි, සද්ධර්ම දානමය කුසලය මේ ශාසනය උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කමයි. මීට වඩා උසස්, මීට වඩා ආනිසංස තියෙන මෙය අභිභවනය කළ තවත් දානයක් මේ ලෝකේ ඇති බව අපේ දහමේ සඳහන් කරලා නැහැ. සියලුම දානයන් ඉක්මවාලූවා වූ එකම දානය තථාගත ශ්‍රී සද්ධර්ම දානයේ බවයි අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට වරක් දේශනා කොට වදාළේ. සද්ධර්ම ශ්‍රවණය කරන අය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් මගඵල ලබනවා කියලා දේශනා කළා. ධර්ම ශ්‍රවණය කරන අය මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කළ යුතු බවයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. මොන වාගේ බලාපොරොත්තුවක්ද? බණ අහන හැම කෙනෙක් ගාවම තිබිය යුතු උතුම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කළ යුතු බවයි. අපි සියලු දෙනාමත් ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව දසවස්තුක සම්මා දිට්ඨිය. මේ මාතෘකාව පදනම් කරගෙන මුලින් එක දේශනාවක් අද දවසේ සිදු කරන්නට යෙදුණා. එනම් මේ සම්මා දිට්ඨිය පදනම් කරගෙන සිදු කරන දෙවැනි දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. මේ දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියහම එතන කරුණු 10ක් තියෙනවා. දසවස්තුක සම්මා දිට්ඨියයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි. එහෙම වුණාම කරුණු 20ක්. එතකොට මේ දසවස්තුක සම්මා දිට්ඨියේ පළවෙනි එක අත්ති දින්නම්, දෙවෙනි එක අත්ති ඉට්ටම්, තුන්වෙනි එක අත්ති හුතං, හතරවෙනි එක අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන කාරණා තුන පළවෙනි ධර්ම දේශනාවේදී කෙටියෙන් සාකච්ඡා කළා. දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ හතරවෙනි එක. ඒක තමයි අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. මුල් අනුශාසනාවෙන් පැහැදිලි කළා මේ ලෝකේ යම් කෙනෙක් මෙතන සඳහන් කරන මේ කරුණු 10ම පිළිගන්න ඕනේ බුද්ධ ශාසනයට ඇතුල් වීම සඳහාම. එහෙම නැත්නම් ශාසනයට ඇතුල් වීම සඳහා ප්‍රගුණ කරගත යුතු පිළිගත යුතු කාරණා 10ක් තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේන් එකක් හරි අපි ප්‍රතික්ෂේප කරනවා නම්, සැක කරනවා නම් හරියටම තිසරණයට එන්න තාම බැරි වෙච්ච බවයි සඳහන් වෙන්නේ. එමනම් මොකද්ද මේ අත්තිසුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ කියන්නේ? පින්නතුනි, මේ ලෝකේ අපි කරන හොඳ වැඩවල හොඳ විපාකයක් තියෙනවා. නරක වැඩවල නරක විපාකයක් තියෙනවා. ආන් ඒක
පිළිගන්න ඕනේ. සමහර කෙනෙක් කතා කරනවා එහෙම එකක් නැහැ. මොනවා කෙරුවත් කමක් නැහැ. කොහොම හරි ජීවත් වෙන්නයි ඕනේ. හොඳ නරක කියලා දෙයක්, පින් පව් කියලා දෙයක් ලෝකේ නැහැ කියලා කතා කරන අය අපි අතර ඉන්නවා. එහෙනම් අත්ති සුකට දුක්කටානං අපි මේ ලෝකේ ඉපදිලා මේ විඳින සැප සහ දුක් මේ දෙකටම සාංශාරික හේතුවක් තියෙන බවයි මේ සඳහන් කරන්න හදන්නේ. කර්මයේ කර්මඵලයේ පිළිගන්න ඕන කියන එකයි මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ ලෝකේ ඉපදිච්ච අය මේ පින්වත් පිරිස ඔබ අපි සියලු දෙනාම සත්ව ලෝකේ මිනිස්සු හැටියට ඉපදිලා ඉන්නවා. සමස්තයේ පොදුවේ ගත්තහම අපිත් සත්ව කොට්ටාසයක්. හැබැයි අනික් සත්වයන්ට වඩා බොහොම උසස් මානසිකත්වයක් තියෙන මේ සත්ව ලෝකෙන් මිදිලා සසරින් මිදිලා සදහටම ඊතරට යන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න පුළුවන්කමක් තියෙන උසස් සත්ව කොට්ටාසයක්. එහෙමනම් මේ උසස් සත්වයන්ගේ ගණයට නැත්නම් මේ මිනිස්ය කියන ගණයට අපි ආවේ සංසාරේ මොන වාගේ පින් කරලා තියෙන නිසාද? ඒ කාරණාව සඳහන් කළා විශේෂයෙන් කෙනෙකුගේ ඊළඟ භවයක උපත තීරණය කරන සාධකයේ තමයි සීලය. ඊළඟට කොහෙද උපදින්නේ කියන එක තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕනේ මොනවද කියන කාරණාව තීරණය කරන්නේ දානය. එහෙමනම් ඕන තරම් දන් දීලා උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්න බැරුව යනවා. දානයෙන් කෙරුවේ ඉපදුනහම ලැබෙන්නේ මොනවද කියන එක තීරණය කරන්න. ඉපදුනාට පස්සේ තමයි දානීය ආනිසංස විපාක දෙන්නේ. ඒ දානීය ආනිසංස ලබන්න අපි කොහේ හරි උපදින්න ඕනේ. එහෙනම් උපදින්නේ කොතනද? මනුස්ස ලෝකේ තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා, සතර පායක් තියෙනවා. මෙයින් කොහෙද උපදින්නේ කියන එක තීරණය කරනවා සීලය. එහෙමනම් මනුස්ස ජීවිතයක් ලබාගත් ඔබ මම අපි හැම කෙනෙක්ම සංසාරේ මේ උපත ලබන්න තරම් ප්‍රමාණවත් සිල් රැකලා තියෙන බව අපි හැමෝම ආඩම්බරයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක්. මනුස්ස ජීවිතයක් ලබන්න අවශ්‍ය වටපිටාව අපි සසර හැදුවා. ඒ නිසා මනුස්ස ජීවිතයක් හම්බ වුණා. එහෙනම් ඒ පෙර සිල් රැකපු කුසලයක්. එතකොට පින්නතුනි මේ අංගපසංග අපි ඒවට කියනවා ෂණ සම්පත් කියලා. ලෝකේ දුර්ලභම කාරණා සඳහන් කරනකොට ෂණ සම්පත් එයින් එකක්. දුර්ලභංච manussත්ත. ලෝකේ දුර්ලභම කාරණා හතරෙන් එකක් මනුෂ්‍ය ආත්ම භාවය. දැන් එහෙනම් අපිට ඒක ලැබුණා. බුද්ධෝත්පාදෝච දුර්ලභා. එහෙනම් අපි වෙනම පින් කළා වෙන්න බැරිද ඒ මනුෂ්‍ය ආත්ම භාවය බුද්ධෝත්පාද කාලයක තීරණය කරන්න. එහෙනම් ලෝකේ තවත් පරම දුර්ලභ කාරණාවක් බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක උපදින්න ලැබෙන එක. දැන් එහෙනම් පෙර සිල් රැක්කා විතරක් නෙමෙයි තවත් බොහෝ කුසල් කරලා තියෙන්නේ මොකටද? බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් අරගෙන උපදින්න. දුර්ලභාෂණ සම්පatti. ඊළඟ දුර්ලභ කාරණාව ෂණ සම්පත්. මොනවද ෂණ සම්පත් කියලා කියන්නේ? මේ ලෝකේ සමහර අය ඉපදිලා ඉන්නවා කතා කරන්න බෑ. තව අය ඉපදිලා ඉන්නවා කන් ඇහෙන්නේ නැහැ. තව පිරිසක් ඉපදිලා ඉන්නවා ඇවිද ගන්න බෑ. මෙන්න මේ විදිහේ ආබාධිත සහිතව ඉපදිච්ච අය තව පිරිසක් මන්ද මානසික. එහෙම ඉපදිච්ච පිරිසක් අපි දකිනවා. දැන් එහෙම අය අතර දැන් ඔබ ගැන කල්පනා කරලා බැලුවොත් මටත් කතා කරන්න බැරිද කියලා. මගෙත් කන් ඇහෙන්නේ නැද්ද කියලා. මගෙත් ඇස් පේන්නේ නැද්ද? මාගේ පංචේන්ද්‍රිය
රෝගීභාවයෙන්ම යුක්තද? ඒ කියන්නේ මේ වාගේ රෝගවලින් යුක්තද? නැත්තම් අපි කතා කරන විදිහේ නිරෝගීභාවයකින් යුක්තද? කතා කරන්න බැරි අය උපදින ලෝකේ අපි කතා කරන්න පුළුවන් වෙලා ඉපදුනේ ඒගොල්ලන්ට වඩා වෙනම පින් කරලා තියෙන නිසා. කන් ඇහෙන්නේ නැති අය ඉන්න ලෝකේ කන් ඇහෙන්නන් බවට පත් උනේ අපි වෙනම විශේෂ පින්කම් කරලා තියෙන නිසා. ඇස් නොපෙනෙන්න උන් ඉන්න ලෝකේ අපි ඇස් පේන අය හැටියට ඉපදුනේ අපි ඒ සඳහා විශේෂ පින්කම් කරලා තියෙන නිසා. එහෙනම් පෙර කරපු කුසල කර්මයන්ගේ විපාකයි මේ ලැබිලා තියෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක මේ කාරණාව තව අපූර්වට විග්‍රහ වෙනවා. දැන් මුලින් සඳහන් කළානේ දන් දීලා විතරක් උපදින තැන තීරණය කරන්න බලාපොරොත්තු වෙන්න එපා කියලා. මේ කාරණාවම අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ධනංජානි කියලා එක බමුණෙක්. ජානුස්සෝනි කියලා බමුණෙක්. ධනංජානි නෙමෙයි ධනංජානි වෙන එක්කෙනෙක්. ජානුස්සෝනි තව එක්කෙනෙක්. ජානුස්සෝනි තමයි අහන්නේ ස්වාමීනි මේ දන් දෙනකොට සිල් නැතුව දන් දුන්නාම මොකද වෙන්නේ? විශේෂයෙන් ධනංජානි අහනවා අපි රැස් කරලා අනුමෝදන් කරන පින් මිය ගිය අයට ලැබෙනවද? කොහොමද ලැබෙන්නේ? ඒ සූත්‍රයේම භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඒ පින් ලැබෙන හැටි. ඒ වගේම සිල් නැතුව දන් දුන්නොත් මොකද වෙන්නේ කියන කාරණාවත්. එහෙනම් සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කොහොමද සිල් නැතුව දන් දුන්නොත් මොකද වෙන්නේ කියලා. අපි දන් දෙනව ඕන තරම්. හැබැයි අපි සිල් ගැන සැලකිල්ල නැහැ. සිල් නැතුව දන් දුන්නාම පින්නතුනි තිරිසන් වෙලා ඉපදෙනවා. ඒ දන් දුන්නු හින්දාද? සිල් නැති හින්දා. හැබැයි තිරිසන් ලෝකේ ඉපදුනත් දුන්න දානය අහක යනවද? තිරිසනාට හරි ඒක ලැබෙනවා. ආන්ගේ ජානුස්සෝනි සූත්‍රයේ පැහැදිලි කළා සුනකයෝ වෙලා ඉපදෙනවා. අස්සයෝ වෙලා ඉපදෙනවා. ඇත්තු වෙලා ඉපදෙනවා. සුනක ලෝකෙට ගියොත් එහෙමයි. සත්ත්ව ලෝකෙට ගියොත් එහෙමයි. එතකොට ඔය ඉපදලා ඉන්න ඔක්කොම සුනකයෝ එහෙම ඉපදිච්ච අයද? නෑ. තව සුනක වෙන ක්‍රමයක් තියෙනවා. දන්නවා අපි අය. මානේන මක්කටෝ හෝති. මාන්නේ තියෙන අය මැරිලා වඳුරෝ වෙලා ඉපදෙනවා කියලා කියනවා. මානේන මක්කටෝ හෝති. අතිමානේන කුක්කුටෝ. බොහෝම මාන්නෙන් ඉදිමිච්ච අය සුනකයෝ වෙලා ඉපදෙනවා. සුනකයන්ගෙන් සාමාන්‍ය මාන්නකාර බවක් දකින්නත් තියෙනවා. බලන්නකො සමහරලාට ඒගොල්ලෝ ඕන තරම් ওই පාරවල් වල එහෙම නිදිනවා. රැට උදේ පාන්දරට. සමහර සුනකයෝ වාහනයක් ගිහිල්ලා මේ පෑගෙන්න එනකම්ම නැගිටලා යන්නේ. අපි පැන්නුවත් එයාට ඕන හැටියට නැගිටලා ඇඟ මෙලි කඩලා ඇඟ ගසා දාලා එයාට ඕන හැටියට යනවා මිසක් මේ බයේ පැනලා දුවන බව පේන්නේ නැහැ. එතනම තියෙනවා තවත් ඒ මහා මාන්නකාරකමක්. එහෙනම් එහෙමත් සුනක වෙලා ඉපදෙනවා. එතකොට මේ දන් දීලා සුනක වෙනවා. ඒ කොහොමද සුනක වෙන්නේ? සමහර ගෙවල් වල අපි පින්නතුන් දැකලා තියෙනවා තවත් විශේෂ සුනක වර්ගයක් ඉන්නවා. මේ ධර්ම ශ්‍රවණය කරන ඔබේ ගෙවල් වල මෙහෙම අය ඕන තරම් ඇති. සමහර සුනකයෝ මිනිස්සෙකුට වඩා සැප විඳිනවා. සමහර සුනකයන්ට යාන වාහනක් තියෙනවා. අපි වාහනයක් අරගත්තාම සමහරලාට අපිමයි පදවන්නේ. සුනකයන්ටත් වාහන තියෙනවා සමහර ගෙවල් වල. හැබැයි වෙනම රියදුරෙකුත් ඉන්නවා. ඒ ඇයි ඒ? එයා සංසාරේ දීලා තියෙන තරම. කෑම දෙනකොට එයාට හොඳට මස් මාංශ ලැබෙනවා. සුප් වර්ග හම්බ වෙනවා. බෙහෙත් හම්බ වෙනවා. හොඳට නාවනවා. සුවඳ ගල්වනවා. ඇඟ පිහිනවා. මොනතරම් සැලකිලි දක්වනවද? අපි හිතුවේ නැති වුණාට
සමහර වෙලාවට දරුවෙකුට සලකනවට වඩා සලකනවා. අම්මා අසනීප වුණොත් වයසට ගිහිල්ලා තවම බස් එකේ යන්න පුළුවන් නම් අම්මා සමහර වෙලාවට පාරට ගෙනහිල්ලා ඇරල්ලා එනවා අම්මා බස් එකේ ගිහිල්ලා බෙහෙත් ටික අරන් එන්න කියලා. සුනකයා අසනීප වුණොත් වාහනයක් අරන් යන්නම වෙනවා. මාසෙකට රුපියල් 1500ක 2000ක බෙහෙත් අසනීප ඇතත් නැතත් දෙන්නම වෙනවා. එහෙම සැප විඳින සුනකයෝ සමහර ගෙවල් වල අම්මලා තාත්තලා මල මූත්‍රා වෙලා සෑහෙන වෙලාවක් ඇඳ උඩ. ඒ මුත්‍රා වැඩි වෙලාවක් ඇඳී තිබුණාම තැම්බෙනවා. තැම්බෙලා තුවාල වෙනවා. වයසක දෙමව්පියෝ එක්තැන් වෙච්ච අය මේ පිටපැත්ත යටපැත්ත තුවාල වෙච්ච අය හරියට දකිනවා. ඇයි දරුවන්ට ඒකට යෙදිලා ඒ වෙලාව කරන්න ඒ වැඩේ කරන්න කාල වේලාව මදි නිසා. සමහර අය උදේ මල පහ වෙලා හැන්දෑ වෙනකන් එහෙමමයි. මොනව කරන්නද සංසාර දුක? දරුවෝ නොඒක් රාජකාරිවල. හැබැයි මේ කොයි රාජකාරියට යන්න හදිස්සි වුණත් අම්මා තාත්තා මල මූත්‍රා වෙලා ඇඳ උඩ හිටියට සුනකයාගේ කූඩුව හොදලා යන්න අමතක කරන්නේ නැහැ. සමහර සුනකයන්ට සේවක සේවිකාවුත් ඉන්නවා. එතකොට කවුද මේ සංසාරේ හොඳට දන් දීලා ඒ හින්දා හොඳට ලැබෙනවා. හැබැයි සිල් රැකලා නැති හින්දා සුනක වෙලා ඉපදිලා. හැබැයි ඒ දන් දෙනකොට ඒක විපාක දෙන්නේ අපි මේ සැප විපාක දෙන හැටිනේ. සමහර සුනකයන්ට නිතරම මස් මාංශ ලැබෙනවා. සමහර සුනකයන්ට ඉඳලා හිටලා ලැබෙනවා. එහෙනම් ප්‍රනීත භෝජන දන් දීපු හැටියට ඒ ඇටත් ප්‍රනීත භෝජන ලැබෙනවා. එතකොට මේ දානයේදීද තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. ලුණු ඇඹුල් නැතුව දන් දුන්නොත් ප්‍රනීත බව නැහැ. සංසාරෙත් අපිට ඕන තරම් කෑම හම්බ වෙනවා හැබැයි ප්‍රනීත නැහැ. ලුණු ඇඹුල් වැඩිව දන් දුන්නොත් මිරිස් වැඩිව දන් දුන්නොත් හරි කටුකයි. ආන්ගේ කටුක වෙච්චාම අපේ ශරීරයේ වෙනස් වෙන ස්වභාවයල් තියෙනවා. තදට මිරිස් හැපුණාම මුළු ශරීරෙම වෙනස් වෙනවා. එන සංසාරේ අපිට උපදිනකොට විපාක දෙනකොට ඒ වෙනස එහෙම්මම විපාක දෙනවා. මේ අත්තිසුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ කියන කාරණාව සාකච්ඡා කරන්න පුළුවන් අපේ ජීවිතේ හැම පැත්තටම එකතු කරලා. එහෙමනම් සිල් නැතුව දන් දුන්නාම තමයි තිරිසන් වෙලා ඉපදෙන්නේ. එහෙමනම් අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න ඕනේ පෙර සිලුත් රැකලා තියෙනවා. මේ ඉන්න කවුරුවත් ළඟට ගිහිල්ලා අතපාලා බැනුම් අහලා ඉල්ලගෙන කාලා ජීවත් වෙන අය නෙමෙයි. නමුත් මහා ලොකු කෝටිපති ජීවිත ගත කරන අයත් නෙමෙයි. නමුත් අපේ එදිනෙදා ජීවිතේ පවත්වන්න අපි අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා. ඒ සංසාරේ අපි දීපු ප්‍රමාණය මේ බණ අහන පිරිස අතරත් ඇති නැති පරතරය හැමෝම එක සමානද? නෑ වෙනස්. ඒ තියෙන්නේ මම සසර දීපු ප්‍රමාණය. අපිට වඩා හුඟක් උසස් මට්ටමේ ජීවත් වෙන අයත් මේ සමාජවල අපි දකිනවා. ඒගොල්ලෝ අපිට වඩා සංසාරේ හොඳට දීලා තියෙනවා. හැබැයි වර්තමානයේ ටිකක් විමසලා බැලුවොත් බොහෝම හොඳට හරි හම්බ කරගෙන සැපයි කියන මට්ටමින් ජීවත් වෙන අය මේ ජීවිතෙන් දෙන්න පෙළඹිලා තියෙනවා බොහොම අඩුයි. සමහරලාට දුප්පත් කෙනෙක් පින්කමකට දුන්නත් වැඩි මුදලක් දෙනවා. තියෙන කෙනෙක් සමහර කෙනෙක් වැඩිපුර පින්කමකට දුන්නත් දෙන්නේ අරට වඩා බොහොම ස්වල්ප මුදලක්. ඒකත් කැමැත්තෙන් නෙමෙයි බැන. පෙර දීලා තියෙන බව සත්‍යයි. නමුත් ඒක රැකගන්න මේ ජීවිතේ ප්‍රඥාව පහළ වෙලා නැහැ. ඊළඟ කාරණාව තමයි කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා නැහැ. ඉතින් ඒ නිසායි මේ ලෝකේ මේ දානපති කියලා වචනයක් තියෙනවා. දන් දෙනකොට දාන දාස කියලා කොටසක් ඉන්නවා. දාන සහායක නැත්නම් දාන දායක කියලා කොටසක් ඉන්නවා. දානපති කියලා කොටසක් ඉන්නවා. දානපති වෙන්න පුළුවන් හැබැයිටම කාටද? හැබැයි මේ සාමාන්‍ය එළියේ සමාජයේ දානපති කියලා කතා කරන අය ඉන්නවා. ලොකු තාන්න මාන්න දරන අය, මහා දානපති මුදලාලිලා වගේ අය අපි කතා කරනවා. හැබැයි ඒගොල්ලන්ට දානපති වෙන්න ඒ තරම්ම පහසු නෑ. හැබැයිවටම දානපති වෙන්න පුළුවන් කාටද?
හරි පහසුවෙන් දානපති වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මේ සාමාන්‍ය අයට. දුප්පත් අයට. ඒ කොහොමද? එනතනි දාන දාස කියලා කියන්නේ මම කෑම කනවට වඩා අඩුවෙන් දන් දෙනවට. අපි කියමුකෝ අපේ ගෙදර හැමදාම කෑම කන්නේ බත්තු වෙලා සම්බෝල හදාගෙන. දැන් අද මට දානේ මම දානෙට බත්තු වෙලා පොල් ගාගෙන යනවා. සම්බෝල ඊට වඩා ටිකක් ඉහළයිනේ. ඒකට ලුණු එකතු කරලා මිරිස් එකතු කරලා ඇඹුල් එකතු කරලා ටිකක් සැරට පොල් කනවට වඩා ප්‍රියමනාපයිනේ. නමුත් මං දන් දෙන්නේ කොහොමද? බත්තු වෙලා පොල් එක්ක. නමුත් මං කෑම කන්නේ බත්තු වෙලා සම්බෝලත් එක්ක. එතකොට මං අරට වඩා උසස් ආහාරයක් මං ගත්තා දානෙට දුන්නේ ඊට වඩා පහත් විදිහට. එහෙම දුන්නොත් දාන දාස වෙනවා. මම ආහාර අනුභව කරන විදිහටම බතුයි සම්බෝලයිම දන් දුන්නා. මං දාන සහායක නැත්තම් දායක ගණයට යනවා. බත්තු වෙලා සම්බෝල හදලා කිරි හොදි ටිකකුත් උයාගෙන ගිහිල්ලා දානේ පූජා කරලා આવොත් මම දානපති වෙනවා. මොකද මං හැමදාම කිරි හොදි එකතු කරගන්නේ නැහැනේ සම්බෝල විතරනේ. එහෙනම් දානෙට කිරි හොද්දකුත් හදලා තියෙනවා. එතකොට ඒ අපේ මට්ටමෙන්නේ. දැන් සමහර ධන සම්පත් තියන අය ඉන්නවා සාමාන්‍යයෙන් උදේ කෑම වේල රුපියල් 500ක් විතර වටිනවා. දවල් කෑම වේල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. රෑ කෑම වේලත් එහෙමයි. අපි කියමුකෝ මේ පුද්ගලයාගේ තුන් වේලම 500ක් වටිනවා කියලා. උදේටත් 500යි, දවල්ටත් 500යි, හවසටත් 500යි. මෙයා දානයක් දෙන්න තීරණය කරනවා. යටත් පිරිසෙන් එකක දානේ පාත්‍රයක් රුපියල් 550ක්වත් වටිනවා නම් තමයි එයාට දානපති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ තම තමන් පවතින ප්‍රමාණයට වඩා ඉහළ යන්න ඕනේ. ඇඳුමක් දන් දෙනවනම් මම පාවිච්චි කරන සරමයි කමිසෙයි කොච්චර මිලයිද? මම පාවිච්චි කරන රෙද්දයි හැට්ටේ කොච්චර මිලයිද? ඒක රුපියල් 3000යි නම් මම දන් දෙන ඇඳුම යටත් පිරිසෙන් 3250ක්වත් උනොත් තමයි දානපතියෙක් විදිහට මං ඇඳුමක් දන් දීලා තියෙන්නේ. ආන් ඒකයි මං කියේ සාමාන්‍ය අයට දානපති වෙන්න පහසුයි. නමුත් ලොකු අයට හුඟක් දානපති වෙන්න අපහසුයි. හැබැයි ඒ දීපු විදිහටත් ඒක අපිට විපාක දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ කරන පූජාවල් මේ ලෝකේ අග්‍ර වූ පූජාවල්. ඒ පූජාව කොහොම කරන්න වෙයිද? ඒකත් දානපති මට්ටමෙන්ම කරන්න ඕනේ. නමුත් ඉතින් ඒ පැත්ත නම් ඊටාම දුප්පත් මට්ටමේ තමයි තියෙන්නේ. අපි මේ පැත්තට යනකොට දානපති වෙන්නෙම නැහැ. මේ පැත්ත හැමදාම දාන දාසමයි. අපිටත් වඩා බොහොම පල්ලෙහි තියෙන්නේ. බුද්ධ පූජාව ඇරලා තියෙන හැටි. බෙදලා තියෙන පාත්‍රයේ හැටි. බෙදලා තියෙන චුට්ට. ගිලම්පස තියලා තියෙන චූටි කෝප්පා. දැන් එතකොට මේ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාවක් එතන තියෙනවද? අපිටත් ගෙදරකට ගියාම අර චූටි කෝප්පයකට තේ එකක් හදලා ගෙනල්ලා දුන්නොත් අපි ඇවිල්ලා බොහොම පැහැදීමෙන් කතා කරනවාද හරි හොඳ කට්ටියක් මට චූටි කෝප්පයක තේ එකක් දුන්නා කියලා අපි කියනවාද? නෑ, අපි ඒක කතා කරන්නේ අනිත් පැත්තට. නමුත් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙන තැන බලන්නකෝ. එතන තියෙන්නේ එහෙම. රජ්ජුරුවන්ට දෙනවද එහෙම? රජ්ජුරුවන්ට එහෙම දුන්නොත් මොනවා වෙයිද? මල් පූජාවක් කරන්න ගිහිල්ලා බලන්නකෝ. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරපු මල් කොච්චරනම් අපවිත්‍රද? පාරවල් අයිනේ දූවිලි ඉහිලා තියෙන මල් ගස් වලින් අපි මල් කඩාගෙන යනවා. ඒවා දූවිලි පිරීලා. ඒවා බුදුරජාණන් වහන්සේ ගාව ගෙනහිලා තියන්න වටිනවද? සමහර මල් වල සත්තු ඉන්නවා. චූටි සත්තු. අපි ගාව ඒ සත්තු ඉන්න මල් වට්ටියක් ගෙනල්ලා තිබ්බොත් ඒ සත්තු අපේ ඇඟ දිග බඩ ගන්න පටන් ගත්තොත් අපිට පහසුවක්ද? එතකොට අර සත්තු ඉන්න මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේ ගාව ගෙනihin තියහම ඒ සත්තු භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ගොඩ වෙන්න පටන් ගත්තොත් භාග්‍යතුන් වහන්සේට පහසුවක්ද? එහෙනම් අපි විසින් පූජාවක් කරනවා කියලා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේට කරදරයක්. අපි පින්නතුනි පූජා කරනකොට මොනවා හරි මලක්නේ පූජා කරන්නේ. කල්පනා කරන්නේ නැහැ ප්‍රඥාව මෙහෙවන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක මට විපාක දෙනවා කියලා.
අපි කියමු පරවෙච්ච දූවිලි තියෙන මල් ටිකක් ගෙනහිල්ලා රජුරවන්ට සැපෙව්වා. මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? රාජ උදහසට ලක් වෙලා, දඬුවමට ලක් වෙලා හිසකසා දාන්නත් පුළුවන්. ඒ හින්දා රජුරවන්ට ගෙනියන එක කොයි තරම් හොඳට අරගෙන යනවද? මොන තරම් පිළිවෙලට අරගෙන යනවද? හැබැයි ඒ රජුරුව කවුද? ප්‍රාදේශීය රජෙක්. ලංකාවටම රජ වෙලා නම් ඒත් මේ රටට රජෙක් නේ. ඒ රජුරවන්ට ඉන්දියාවටවත් ඇමරිකාවටවත් රජකම් කරන්න බෑනේ. ලංකාවට විතරයි. නමුත් රජුරවන්ට කොච්චර බයද? රජුරවන්ට කොහොම කෑම දෙනවද? රජුරවන්ට කොහොම බීම දෙනවද? රජුරවන්ට කොහොම පූජා පවත්වනවද? ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ වාගේ ප්‍රාදේශීය රජෙක්ද? අර රජුරුව අපිට විතරයි රජකම් කළේ. මනුස්ස ලෝකෙත් ඔක්කොම මිනිසුන්ට නෙමෙයි. දෙවියන්ට කොහොමවත් රජකම් කරන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවියන්ටත් රජෙක්. බ්‍රහ්මයන්ටත් රජෙක්. මිනිසුන්ට කොහොමත් රජෙක්. ප්‍රාදේශීය රජෙක් නෙමෙයි. බුද්ධ රාජ්‍ය කොච්චර ලොකුයිද? සක්වලවල් කෝටි ලක්ෂයක්. අපි කියන්නේ තුන් ලෝකාධිපති කියලා. මනුලෝට, දෙව්ලෝට, බඹලෝට අධිපති. ඒ මේ සක්වලේ විතරක් දෙවියන්ටද? භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය ඇතුලේ අපි හැර මනුස්ස ලෝක තවත් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ කොච්චරක්ද? මේ බුද්ධ රාජ්‍ය ඇතුලේ මනුස්ස ලෝක තියෙනවා කෝටි ලක්ෂයක්. අපි හිතාගෙන ඉන්නවා අපි විතරයි මේ ලෝකෙ මිනිස්සු කියලා. මේ සක්වලෙන් එහා පැත්තේ තව මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්. එතකොට ඒ කෝටි ලක්ෂෙටම රජුරුව කවුද? බුදුරජාණන් වහන්සේ. හැබැයි අපි කතා කරනවා විද්‍යාව බොහෝම දියුණුයි කියලා. තවම බැරි වුණා මේ විද්‍යාවට භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු 2500 2600 ගණනකට කලින් දේශනා කරපු මේ කාරණාව හොයන්න. අපිට තවම එකම මනුස්ස ලෝකයක්වත් මේ ලෝකේ අර හම්බ වුණේ නෑ. ඒ කොහෙ තියෙනවද කියන කාරණාවවත් දන්නේ නෑ. එහෙනම් සක්වලක් කොච්චර විශාලද? නමුත් අපිට හොයාගන්නවත් බැරි තවත් සක්වලවල් කෝටි ලක්ෂයක මහරජුරුව ගාව අර වාගේ දූවිලි පිරිච්ච මල් ගෙනහිල්ලා තියන්න පුළුවන්ද? ප්‍රාදේශීය රජුරවන්ට එච්චර බය නම් භාග්‍යතුන් වහන්සේත් අපිට මරණ දඬුවම් දෙයිද? නෑ. කවදාවත් දෙන්නේ නෑ. හැබැයි උන්වහන්සේ ළඟ තියපු දේට අනුව මට සංසාරේ විපාක හම්බ වෙනවා. කරපු පූජාව ඊටාම දුප්පත් නම් ඒ දුප්පත් පූජාව කියලා කියේ බතුයි සම්බෝලයි ගෙනහිලා කරපු පූජාව ගැන නෙමෙයි. ඒකේ පිළිවෙලක් නැතිකම. ඒකේ පිරිසිදුවක් නැතිකම. එතෙන්ට ප්‍රඥාව එකතු වෙලා නැතිකම. නැත්තම් අපේ සම්බෝලයි බතුයි පිළිගන්න භාග්‍යතුන් වහන්සේ හරි කැමතියි අපේ දුප්පත්කම බලලා. දුප්පතුන් උදෙසාම පිහිට වෙන පිරිසක් බුදුවරු කියලා කියන්නේ. ඒක ගැන නෙමෙයි මෙතන දුප්පත් කියලා කිව්වේ. අපි ආධ්‍යාත්මයෙන් ප්‍රඥාවෙන් දුප්පත් වෙනවා. මෙහෙම හිතන්නකෝ. මංගල උත්සව වලටත් අපි මල් ගේනවා. අවමංගල උත්සව වලටත් අපි මල් ගේනවා. සමහර අවමංගල උත්සව වල තියලා තියෙන මල් වල ප්‍රමාණයම ලක්ෂ ගාණක්. සමහර මංගල උත්සව වලට ගෙනලා තියෙන මල් වල වටිනාකමත් ලක්ෂ ගාණක්. හැබැයි අතන මල් තියලා තියෙන මැරිච්ච මිනිහෙක් ගාව. මෙතන ලක්ෂ ගාණක් ගෙනල්ලා මල් ගොඩ ගහලා තියෙන පන්සිල්වත් නැති දුස්සීලාය ගාව. නමුත් හිතන්නකෝ ඒ තරම් මුදලක් වියදම් කරලා භාග්‍යතුන් වහන්සේ ගාව අපි මල් පූජාවක් කළාද කියලා. එහෙම වෙලා නැහැ. එහෙනම් අර තැන්වල කරන පූජාව ඒ විදිහට නම් භාග්‍යතුන් වහන්සේ ගාව කරලා තියෙන අපේ මල් පූජාව දාන දාසමයි. සුවඳ පූජාවට ගියත් එහෙම්මම තමයි. මලකින් පූජා වර්ග කීයක් සම්පූර්ණ වෙනවද? මලකින් පූජාවල් බොහොමයක් මුදුන්පත් කරන්න පුළුවන්. අපි දන්නේ නැති හින්දා අපි ඒක කරන්නේ නැහැ. මල් වලින් සුවඳ පූජා කරන්න පුළුවන්. මලේ සුවඳනේ. ඒ සුවඳ භාග්‍යතුන් වහන්සේට වෙනම පූජා කරන්න පුළුවන්. මලේ පාට වර්ණ වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් ඇඟේ ස්පර්ශ වෙනකොට පුදුම මෘදු සුමුදු පහසක් තියෙනවා. රෝස මල් පෙත්තක් වාගේ ඇඟේ ස්පර්ශ වෙනකොට හරිම මෘදු බවක්. එහෙනම් මේ මල් වලින්
ඒ සිනිදු බව පූජා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම තැන්පත් කරනවා නම් රෝස මල් පෙති වගේ දේවල් ළඟ ඉහිඳ හරි සුදුසුයි. මොකද ඇඟේ දැවටුනත් හරි සුවදායක පහසක් තියෙන නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ළඟ සුවඳ මල් පූජා කරන්න වටිනවා. අර මල් පෙති වල ළඟ ඊළඟට සුවඳ මල් පූජා කරන්න වටිනවා. ඊළඟට විවිධ වර්ණ මල් වලින් භාග්‍යතුන් වහන්සේ වටේට අපිට ලස්සන වර්ණ රටා හදන්න පුළුවන්. ඒ සඳහා පාට මල් පූජා යොදා ගන්න පුළුවන්. එහෙනම් සුවඳ පූජා කරන්නත් පුළුවන්, වර්ණ පූජා කරන්නත් පුළුවන්, මෘදු සුමුදු බව පූජා කරන්නත් පුළුවන්. ඔය ඔක්කොම සංසාරෙට වෙනම විපාක දෙනවා. සුවඳ පූජාවෙන් හම්බ වෙන විශේෂ විපාකය මොකද්ද? සුවඳ පූජාවෙන් හම්බ වෙන්නේ ප්‍රඥාව. නියම සුවඳ පූජාවක් කරාම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. ආනිසංස 10ක් හම්බ වෙනවා. ප්‍රඥා වර්ග 7ක් තියෙනවා මේ ආනිසංස 10 ඇතුලේ. ආන් එවන් ප්‍රඥාවල් ලබන්නේ අපි දානපතීන් හැටියට මේ පූජාවල් කරලා තියෙන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මය සරියුත් මහරහතන් වහන්සේට දේශනා කළේ ඊටාම කෙටියෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේ පැය ගාණක් කරපු දේශනාව සරියුත් මහරහතන් වහන්සේට කෙටියෙන් කරාම උන්වහන්සේ ඒක අවබෝධ කළා. අපි අය දන්නවද ආනන්ද ස්වාමීන් වහන්සේට කොයිතරම් අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබුණද කියලා? අපේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරාම ඒ අග්‍ර උපස්ථායක වෙනකොටම ඉල්ලීම් කීපයක් කළානේ. මං උපස්ථායක තනතුර බාර ගන්නම්. හැබැයි මගේ මේ ඉල්ලීම් ටිකට සවන් දෙන්න. ආන් ඒ ඉල්ලීම් අතර තිබුණා මම නැති තැන්වල සංඝයාට කරන දේශනාවල් මට කෙටියෙන් ආපහු දේශනා කරන්න ඕනේ. ඒ භාග්‍යතුන් වහන්සේ වෙහෙසටපත් කරන්නද? නෑනේ. භාග්‍යතුන් වහන්සේගේ කටයුතු කරන්න තියෙන නිසා උන්වහන්සේට හැම වෙලාවෙම එන්න වෙන්නේ නෑ ධර්ම දේශනාව ගාවට. ඒ හින්දා මම නැති තැන්වල කරන දේශනාවල් මට කෙටියෙන් කරන්න කිව්වා. මටත් බණ අහන්න ඕනේ හින්දා. හැබැයි මේ කෙටියෙන් කරන්න කිව්වේ සමහර වෙලාවට පැය 4ක් 5ක් 6ක් සංඝයාට කරපු දේශනාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවට භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන්නේ වචන 1ක් 2ක් 3ක් විතර. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කීයකින් වැටහෙනවද පින්නතුනි? ගතිමන්තානං අග්ගු. අග්‍රස්ථාන කීපයක් තියෙනවා. අග්‍ර උපස්ථායක තනතුර විතරක් නෙමෙයි. ආන්ගේ අග්‍රස්ථාන කීපය අතර එකක් තියෙනවා ගතිමන්තානං අග්ගු. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවබෝධ වෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒ වාගේ මහා ප්‍රඥාවල් ලැබුවේ සංසාරි කරපු දානපතීන් හැටියට කරපු මේ මහ පූජාවල් විපාක දුන්න නිසා. අත්ති සුකට දුක්කටානං. අපි කරන්නා වූ යහපත් කටයුතු වල යහපත් විපාක ඒ විදිහටම තියෙනවා. එතකොට මේ කර්මය කර්මඵලය මනාව දරනවා. මේකට තව උදාහරණයක් සඳහන් කළොත් අපි පින්නතුන් අහලා ඇති අපේ ශාසනයේ හිටිය සුඛ කියලා සාමණේරයන් වහන්සේ නමක්. සුඛ කියලා පාලියෙන් කියන්නේ සැපයට. එතකොට සැප සාමණේර. නමුත් හැඳින්වුවේ සුඛ සාමණේර කියලා. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වයස අවුරුදු 7යි. එක දවසක් පිණ්ඩපාතේ වඩිනවා ආචාර්යයන් වහන්සේත් එක්ක. යනකොට මගදී වේල්ලක් හම්බුණා. මේක මොකද්ද ස්වාමීනි කියලා අහලා දැනගත්තා ඒක වේල්ල කියලා. මොනවද ඒක කරන්නේ? වේල්ලෙන් කරන්නේ වැවේ තියෙන වතුර කුඹුර දක්වා අරගෙන යන එක. දැන් වැවේ ඉඳලා වැව තියෙන හුඟ ඈතනේ. වැවේ ඉඳලා මේ වේල්ල දිගේ වතුර අපූර්වවට කොහාටද යන්නේ? කුඹුරට. කුඹුරට වතුර ගියහම ගොවියගේ කුඹුර ගොවියා ඒ වතුර පාවිච්චි කරලා සරු කරනවා. එතකොට සරු අස්වැන්නක් ලැබෙනවා. ඒ සරු අස්වැන්න ලබන්නේ ප්‍රධාන සාධකයක් වුණේ වතුර. දැන් ගොවියා සතුටුයිනේ. ඒ සතුටුනේ හොඳට වතුර තිබ්බ හින්දා. දැන් පොඩි හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි වැවේ ඉඳලා ගොවියාගේ ලියද්ද දක්වාම මේ වතුරට යන්න ඒ වතුරට හිතක් තියනවද කියලා. රහතන් වහන්සේ සඳහන් කළා නෑ සාමණේරේ. වතුරට හිතක් නෑ. ගොවියා තමයි Tamanට ඕන හැටියට ඒ වතුර කීකරු කරගත්තේ.
හොරව්ව ඇරපු තැන ඉඳලා වේල්ල දිගටම තියෙන උම වහලා කැඩිච්ච තැන් වහලා උතුරන තැන් වලට ආයෙ පස් දාලා කාන්දු වෙන තැන් පාගලා ආයෙ පස් දාලා ගොවියට ඕන හැටියට වතුර ටික කීකරු කරගෙන තමන්ගේ ලියද්ද දක්වා අරගෙන ගියා. වතුරට හිතක් නැහැ. ගොවියයි වතුර කීකරු කරලා තියෙන්නේ. කීකරු කරගෙන ගොවියා නිකන් ඉන්නවද? සතුටු වෙනවා. ඕක හිතේ තියාගෙන තව ටිකක් දුර යනකොට හම්බුණා කම්මලා. එතන මොකද කරන්නේ? එතන යකඩ වලින් වැඩ කරන තැන. කම්මලේ තියෙන යකඩ වැඩනේ. හැබැයි මේ යකඩ කියන જાතිය හරි ශක්තිමත්. අපි ශක්තිමත් දෙයක් හම්බෙච්චාම කියන්නේ යකඩයක් වාගේ කියලා. ශක්තිමත්. ඒ වුණාට බලන්නකෝ යකඩ වැඩ දිහා. යකඩ නමලා, යකඩ ඇද කරලා, යකඩ හැඩ කරලා, රවුම් කරලා, බීරලු කරලා, එක එක ලස්සන නිර්මාණ කරලා. මේ ශක්තිමත් යකඩ වලට නෙමෙයිද එහෙම කරලා තියෙන්නේ. අර හම්බෙච්ච කම්මලේ ඊතල හදනවා, ඊතල දිගාරිනවා. බොහොම ඍජු ඊතල හදනවා, පිහිය හදනවා. මේ නොඑක් දේවල් කරනවා. පොඩි හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මේ යකඩ වලට හිතක් තියනවාද? යකඩ වැඩ කරන කෙනාට ඕන හැටියට කෙලින් වෙන්න, දිගෑරෙන්න, ඇද වෙන්න, හැඩ වෙන්න යකඩ වලට හිතක් තියනවාද? නෑ සාමණේර යකඩ වලට හිතක් නෑ. කම්මල් කරුවාට ඕන හැටියට එයා යකඩ කීකරු කරලා තියෙනවා. ඒ හින්දා යකඩ භාණ්ඩ ගත්තාම හදාපු කෙනා හොඳට භාණ්ඩේ කීකරු කරලා හදලා නම් එයා ලොකු ආදායමක් ලබනවා. අපිත් හොඳට නිමාවට හදලා තියෙන භාණ්ඩ දැකලා සතුටු වෙලා අරගන්නවා. එහෙමනම් ඒ වැඩේ හරියටම කරගත්තාම සතුටු වෙනවා. කම්මල් කරුවත් සතුටු වෙනවා. පාරිභෝගිකයෙක් සතුටු වෙනවා. ඔහු විතරක් නෙමෙයි අපිත් සතුටු වෙනවා. ඔහුට ලොකු ආදායමක් ලැබෙනවා. එහෙනම් කල්පනා කළා යකඩ වලට හිතක් නැහැ. නමුත් Tamanට ඕන හැටියට කීකරු කරගෙන සතුටු වෙනවා. තව ටිකක් දුර ගියා. තව ටිකක් දුර යනකොට හම්බුණා වඩු මඩුවක්. ඒක මොකද්ද කියලා ඇහුවා සාමණේර වඩු මඩුව. මෙතන මොකද කරන්නේ? ඇඳම් පුටු මේස දොරවල් අල්මාරි ජනෙල් මෙතන හදනවා. මේ ලී වලටත් ස්වාමීනි හිතක් නැද්ද? අර කලින් කතා කරපු දෙකටම වගේ. ලී වලටත් හිතක් නැහැ සාමණේර. වඩුවට ඕන හැටියට තමයි ඔය කීකරු කරලා තියෙන්නේ. තව ටිකක් දුරට ගියා. කල්පනා කෙරුවා වතුරට හිතකුත් නැහැ. කීකරු කරගෙන ගොවියා සතුටු වෙනවා. යකඩ වලට හිතකුත් නැහැ. කීකරු කරගෙන කම්මල් කරුවා සතුටු වෙනවා. ලී වලට හිතකුත් නැහැ. කීකරු කරගෙන වඩු බාසුන් නැහැ සතුටු වෙනවා. හැබැයි මට හිතක් තියෙනවා. මගේ හිත මට ඕන හැටියට කීකරු කරගත්තොත් මට කොහොම සතුටු වෙන්න බැරිද? සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ඔබ වහන්සේ ගන්නවා නම් මම අද පින්ඩ පාතේට එන්නේ නැහැ. ස්වාමීනි මම යනවා හිත කීකරු කරන්න. රහතන් වහන්සේ කිව්වා එහෙනම් මගේ පාත්‍රා සිවුරු දෙන්න. ඔබ යන්න. පොඩි හාමුදුරුවෝ පිටත් වෙලා කියනවා ස්වාමීනි මට දානි ටිකක් ගේනවද කියලා ඇහුවා. ගේන්නම් කිව්වා. හැබැයි මට වෑංජන 100ක් එක්ක දානේ වේලක් ඕනේ කිව්වා. මට ලැබෙයිද සාමණේර? සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් ඒ කෑම වේල මගේ පිනට ලැබෙනවා කියලා. නැකවි කාටද කිව්වේ මේ? මේ ශාසනයේ දෙවනි බුදුරජාණන් වහන්සේ වගේ සරියුත් මහරහතන් වහන්සේට 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරු කෙනෙක් කියන කතාව. ඒ මොකද්ද මගේ පින? පෙර ඈත භවයක දුප්පතෙක් වෙලා දර විකුණා. ආංගී ගමේ හිටිය අබුද්ධෝත්පාද කාලයක්. ඒ නගරේ හිටිය ගන්ධක කියලා සිටුවරයෙක්. ගන්ධක සිටුවරයාගේ මාසෙකට කෑම වේල් දෙකක් තියෙනවා. ඒ දෙකේ වටිනාකම කහවණු ලක්ෂයක්. එක දවසක් මේ කෑම වේල කන තැනට මිනිස්සු යනවා කෑම කනවා බලන්න අඬ බෙර ගහලා ගෙන්නන්නේ. මේ අහිංසකයත් ගියා දර විකුණන එක පැත්තක දාලා. එදා කිව්වා අනේ මටත් කෑම වේල කෑම කටක් දෙන්න කියලා. දෙන්න බෑ කිව්වා. කෑම කටක් දුන්නේ නැත්නම් මම මැරෙනවා කිව්වා. කරන්න දෙයක් නැහැ මැරුණත් දෙන්න බෑ කිව්වා. ඒ වෙලාවේ නැවත ඉල්ලනකොට කිව්වා කෑම වේලක් ඕනේ නම් 3 අවුරුද්දක් මගේ ගෙදර බැල මෙහෙවරකම් කරන්න කියලා. ඉදිරිපත් වුණා. එක බත් වේලකට 3 අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්න රෑ දවල් දෙකේම. දැන් වැඩ කරනවා. 3 අවුරුද්ද ඉවරයි. මිනිස්සු කිව්වා අහවලා 3 අවුරුද්දම රෑ දවල් දෙකේම වැඩ කෙරුවා.
දැන් කෑම වේල දෙන්න වෙනවා. සිටුතුමා කිව්වා මට යම්සේ සැප සහිතද ඒ සියල්ල සහිතව කෑම වේල දෙන්න කියලා. දැන් තාම වටිනා කෑම වේල කහවණු ලක්ෂයක් වටින පලිඟු පිඟානක තමයි ආහාර අනුභව කරන්නේ. ලක්ෂයක් වටින පුටුවක ඉඳගෙන ලක්ෂයක් වටින මේසයක් උඩ ලක්ෂයක් වටින දරණුවක් උඩ ලක්ෂයක් වටින තලියකට කහවණු ලක්ෂයක් වටින කෑම එක බෙදලා මෙයාට කන්න දුන්නා. 3 අවුරුද්දක් මේක වෙනුවෙන් දුක් විඳන්නේ. බත් පිඟානට අත තියෙනකොටම ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. අපේ හිත කොහොම වෙයිද දන්නේ නැහැ. නමුත් මේ අහිංසකයා කල්පනා කළා සංසාරේ දන් දීලා නැති හින්දායි 3 අවුරුද්දක් බත් වේලකට මම බැල මෙහෙවරකම් කෙරුවේ. ආර්යයන් වහන්සේ වැඩම කරලා ඉන්නවා මට මේ කෑම වේල එපා. සසර දන් දුන්නේ නැහැ. අද මම මේ කෑම වේල ආර්යයන් වහන්සේට පූජා කරනවා. නිවන් දක්නා ಜಾති දක්වා මට මෙවන් ප්‍රණීත භෝජන හිග වෙන්න එපා. එහෙම්මම නැගිටලා ගිහිල්ලා බත් ටික ඔක්කොම පාත්‍රයට බෙදුවා. පින්නතුනි එක බත් ඇටයක් දිවාග තියලා රස බලන්නවත් හිතුනේ නෑ. එහෙනම් කර්මය කර්මඵල විශ්වාසයේ කොච්චරද මෙලවින් දුන්නහම මට පරලොවින් හම්බ වෙනවා. මං කරන මේ යහපත් ක්‍රියාව නිවන් දක්නා ಜಾති දක්වා මට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේටත් දානේ ටික බෙදනකොට කිව්වා භාගයක් බෙදනකොට ඇති කියලා. සඳහන් කළා ස්වාමීනි මෙලවින් සංග්‍රහයි පාමට පරලෝකටම සංග්‍රහ කරනසේක්වා සියල්ලම පිළිගන්නාසේක්වා කියලා ඉතුරු වෙන බත්තර ටිකත් පිහලම පිළිගන්නවා. මොන තරම් කර්මඵල විශ්වාසයක්ද? අබුද්ධෝත්පාද කාලයක. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ කරන හොඳ විපාකවල සැප සහිත විපාක අපිට තියෙනවා කියලා පිළිගැනීම හරියටම දරුවා නම් පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අය මේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඇතුලේ ඒක ප්‍රගුණ කරන්න අපිට තියෙන බාධාව මොකද්ද? ඒ නිසා ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරගන්න මේ සම්මාදිට්ඨියට ඇතුල් වෙන එක අත්‍යවශ්‍යමයි කියන කාරණාවයි මේ සඳහන් කළේ. මේ සුකට දුක් අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ කියන මේ සම්මාදිට්ඨිය පිළිබඳව තවත් විස්තර කරන්න බොහෝ කරුණු තියෙනවා. ඒක ඊළඟ දේශනාවට ඉතුරු කරලා ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ සදහම් මසන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සද්ධර්මාවබෝධය ලැබේවා. ඒ අයටත් අපටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය සඳහා මේ කුසලයේ හේතු වේවා කියලා දායක පින්වත් පිරිස බොහොම සදහැසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. මේ සියලු දෙනාටම කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් මුණ ගැහිවා. පාප මිත්‍රයන් හිරිදුටු අඳුරසෙයින් ජීවිතෙන් දුරින්ම දුර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ